නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර මේ භවයේදීම නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා මේ මොහොතේදීම නිවන අත්දැකීමට මේ මොහොතේදීම නිවන අත්විඳීමට වෙරදරිය යුතුයයි කුසල් පහළ වී ඇත්තා වූ ඒ සඳහා ප්‍රමාණවත් බණ මේ වන විට ශ්‍රවණය වෙලා තිබෙනා වූ ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි තමා තුළින් අත්දැකීම හරහා තමා තුළ සිදුවන්නා වූ මේ ලෝක ධර්මතාවය ක්‍රියාත්මක වන ආකාරය නැවත නැවත පරීක්ෂා කිරීම හරහා තමා විසින් කොයි ආකාරයෙන්ද මේ පරීක්ෂණය කළ යුත්තේ කියලා ඒ ලෝතුරා අමාමෑණි අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් අනුදැන වදාරා වූ ඒකායන මාර්ගයේවත් සතර සතිපට්ඨානයට බැසගත්තා වූ ඒ තුලට läගගත්තා වූ එය මනවයි කියමින් Tamanගේ එදිනදා දෛනික ජීවිතය ගත කිරීමට වෙරදරන්නා වූ ලෝකවාසී සියලු පින්නතුන් වෙනුවෙන් උදා වෙලා තිබෙන්නා වූ වෙන් වෙලා තිබෙන්නා වූ ලැබිලා තිබෙන්නා වූ කාලයයි මේ මොහොතේ මේ උදා වෙලා තියෙන්නේ. මේ භාවනා කරන පින්නතුන්ට දැන් වන විට භාවනාවේ ප්‍රතිඵල Tamanට භුක්ති විඳින්න බැරි වෙලා තිබෙන පින්නතුනි ප්‍රතිඵල නොලැබුණා නිසා නෙමෙයි ප්‍රතිඵල ඒවයි නොතිබුණා නිසා නෙමෙයි ප්‍රතිඵලයේ භුක්ති විඳින්න බැරි වෙලා තියෙන පින්නතුනි මෙන්න මේ අත්දැකීම කියන එක තවම තේරුම් ගන්න බැරි වෙච්ච නිසා. ඉතින් ඒකත් මේ පින්නතුනි වරදක් අඩුපාඩුවක් නෙමෙයි මේ හැන්නා බණවල තිබෙන අඩුපාඩුවක් වරදක් නෙමෙයි ඒකත් මොකද හේතුව ඒකත් තවම ඒ තරමට තමන්ගේ කෙලෙස් සංසිඳිලා නැති ප්‍රශ්නේ වෙනවා. ඔඩ කෙලෙස් සංසිඳිලා නැහැ පින්නතුනි. නමුත් ධර්මතාවයේ එතනට බලා ඉන්නේ ධර්මතාවයේ සෑම තැනකදම එනවා. එහෙනම් මේ භාවනාව ආරම්භ කරපු යෝගාවචරය භාවනාව ආරම්භ කරපු පළමු මොහොතේ ඉඳලා පින්නතුනි ධර්මතාවයේ තමා ළඟ තියෙනවා. ධර්මයේ පිහිට පිළිසරණ තමන්ට තියෙනවා. ධර්මයෙන් තමන්ව ආරක්ෂා කරනවා. හැබැයි ධර්මයෙන් ඒ වගේම තමන්ව ඉස්සරහට අරගෙන යනවා. නමුත් තමන්ට ඒක තේරුම් ගන්න බැරි කර්මකට තරම් තමන්ගේ ළඟ මේ අකුසල් තියෙනවා පින්න. අන්න තමන්ට තේරුම් ගන්න බැරි තරමට තරම් අකුසල් තියෙන නිසා තමයි නැවත නැවත ධර්මයේ තුල සිටින කෙනා පින්නතුනි නැවත නැවත ධර්මයම ශ්‍රවණය කළ යුතුයි. නැවත නැවත බණම ඇසිය යුත්තේ යන්නේ ඒකයි පින්නතුනි. ඒ නිසා තමයි මේ ගමන කවදා තනියම යන්න බැරි බුද්ධෝත්පාද කාලයක බුදු කෙනෙක් අවශ්‍ය බුදුබණ අවශ්‍ය බුදුබණ සමගම නැවත නැවත ගමන් කළ යුතුයි. බුදුබණ සමගම නැවත නැවත ගමන් කරනකොට ඊළඟට මේ පිණුතු වෙන්නා වූ අසනීපය තමයි ලෙඩේ තමයි. එහෙනම් හැමදාම බණ අහන්න ඕන නේද? හැමදාම බණ අහන්න ඕනේ කියනකොට මේ ඇරි තිබෙන්නා වූ ඊළඟ ලෙඩේ අසනීප තමයි. එහෙනම් අදත් අලුතෙන් බණක් අහන්න තියෙනවා. අලුතෙන් බණක් අහන්න තියෙනවා කියලා මේ අය අලුත් බණ හොයන එක තමයි ඊළඟ ලෙඩේ පිණි. අන්න අලුත් බණ අහන්න ඊළඟ ලෙඩේට යන්නේ නැතු පුණුදුනි බණ අහන්න ඕන කියන දන්න ගියා නම් පිණුදුනි එහෙනම් ඊයේ ඇහුව බණේ පැත්තකින් තියලා ඊයේ අහපු බව මතකට එළියට තව ගන්න දුව අන්න තමන්ගේ ළඟ මේ වුණට තිබෙන්නා වූ බණේ මොකද්ද අන්න ඒ ධර්ම දේශනාව නැවත ශ්‍රවණය කරනවා පිණුදුනි එතන තමයි
නිවැරදි නිර්වුල් අවබෝධ මට්ටමට යන්න පුළුවන් පහසුම තැන පිණි. ඒ කියන්නේ පින්නදුනි මේ අලුතෙන් නැවත බණ ඇසිය යුතුයි නොඇසිය යුතුයි කියන එක නෙමෙයි පින්නදුනි. අලුතෙන් බණ අහන්න වෙරදැරිය යුතු නැහැ. මාර්ගයේ යන පින්නතා මාර්ගයේ යන යෝගාවචරය සෝතාපට්ටි මාර්ගය තුල තමයි ඉන්න බවට සෝතාපට්ටි අංග තමා ළඟ තිබෙන බවට Tamanට සුළු හෝ සාතිකයක් තියෙනවා නම් පින්නතු සෝතාපට්ටි අංග Taman ළඟ තිබෙන බවට සුළු හෝ සාතිකයක් Tamanට තියෙනවා නම් පින්නතුනි අන්න ඒ තැනත්තා මේ පින්නතුන් හොඳට තේරුම් ගන්න පින්නතුනි අලුතෙන් බණ අහන්න ඕන කියලා තමන් වෙනම ඒ සැලැස්මට යන්න ඕනේ නෑ. බණ ඇසිය යුතු වෙලාවේදී ඒ බණ ඇසීමේ හේතුප්‍රත්‍ය තමන් තුල සකස් වෙනවා පින්නතුනි. ඒකයි මේ විශ්ව ධර්මතාවයේ තියෙන පින්නතුනි ඉබේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේක අනාත්මයක් කියලා මේ ලෝකයා නිර්වචනය කරන මේ අනාත්මද අනිත්‍යද අනිච්චද මොන්නේ මේ විකාරේ නෙමෙයි පින්නතුනි මෙතන තියෙන්නේ. අනාත්ම කියලා කියන්නේ ඒකට පැනවිලා තිබෙන නමක්. එහෙනම් මෙන්න මේ අනාත්ම ධර්මතාවය නෙමෙයි විශ්ව ධර්මතාවයේ තියෙන පින්නතුනි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා උදයක්. හේතුවක් ප්‍රත්‍යක් ඇතුවයි පල්ලයක් හටගන්නේ. එහෙනම් මෙන්න මේ පින්නතුන් මේ දැනගන්නවා කියන්නේ පින්නතුනි දැනගන්නවා කියන්නේ මෙන්න මේ ඵලයයි. දැන් අන්නාර ඒනෝනගේ මෙන්න මේකම මේ පිනුදුන් ඒක ඇහුවට පස්සේ බලන්න මේ බණේ අහන්න දැන් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ নমස්කාර වේවා. ගීසරේ වැඩසටහනට ගිහිල්ලා ආවට පස්සේ මේ පළවෙනි යෝනිසෝමනසිකාරය කරනවා. දෙවෙනි යෝනිසෝමනසිකාරය කරගෙන යනකොට අර සිතුවිලි එනවනේ. ඒ කියන්නේ දැන් මම කරගෙන යනකොට සිතුවිලිමයි එන්නේ. ඒක වෙන වෙන දේවල් ඔක්කොම මතක් වෙනවා. එතකොට මම ආපහු මුලට යනවා. දැන් පැයක් විතර කරනකොට මුලටම යනවා තමයි ඉතින් කෙරෙන්නේ. එතනින් එහාට යන්නෙම නැහැ භාවනාව. ඒ කියන්නේ දෙවෙනි යෝනිසෝමනසිකාරය කරනකොට වෙන වෙන සිතුවිලි එනවා. මං කොච්චර උත්සාහ කරත් මේ ඒක නතර කරන්න බෑ. ඊට පස්සේ ආපහු මුලට යනවා. එහෙම පැයක් විතර එහෙම ගිහිල්ලා ඊට පස්සේ භාවනාවක් කරෙන්නේ නැහැ නිකන් ඉන්නවා. භාවනාවක් කරෙන්නේ නැත්නම් මේ පැය තුල මොනවද සිද්ධ වුනේ? යෝනිසෝමනසිකාරය විතරයි. යෝනිසෝමනසිකාරය සිද්ධ වෙච්ච බව දන්නවා. එහෙමයි. හැමදෙස්සෙම විනාඩි 2ක් විතර යනකොට ආයි මං අර සිතුවිල්ලක් බව මෙනෙහි කරනවා. ප්‍රකටන සෑම අරමුණක් මෙනෙහි කරනවා කියනකොට එනවා හිතින් එනවා වෙන වෙන නොයෙකුත් සිතුවිලි. එතකොට ආපහු ටංගාලා මං දැනගන්නවා මම දැන් මෙතන මම මේ සිතුවිලි ගොඩකනේ හිටියේ කියලා ආපහු මුලට යනවා. ආයෙ ටික වෙලාවක් විනාඩි 5ක් විතර යනකොට ආයෙත් එහෙමයි. මං ඊට පස්සේ ඒක අඩු කරා. දැන් විනාඩි 15 කරන එක විනාඩි 5කට සීමා කරා අන්තිමට දැන් අද උදේ. විනාඩි 5කට සීමා කරත් ඒ විනාඩි 5 ඇතුළතත් එහෙමම තමයි එන්නේ. අද නම් විනාඩි ඒ ටික විතර වෙලාව මං උදේත් අද උදේත් පැයක් විතර උත්සාහ කරා භාවනා කරන්න කියලා. භාවනා කරන්න කියලා උත්සාහ කරා කිව්වට නෝන දෙන්නේ නැහැ නේ කමටහන දැන් කියන්නේ කොටස් කියන්නේ ඔය කොටස් ටිකක් නොකිය ඕක එක විනාඩියක හරි සිදුවෙච්ච දේ කිව්වනම් ඕක සුද්ධ කරගන්න පුළුවන්. එක පැයක් ගැන කතා කරන්නේ නැතුව එක විනාඩියක් තුල වෙච්ච කරුණ ටික කියන්න බලන්න සීරීස් එක Tamanට ආරම්භ කරපු තැන ඉඳලා ඉල්ල පළවෙනි ඉරියව්වේ ඉඳලා. එහෙමයි සවනාස. දැන් අද උදෑසන කරපු භාවනාව සම්බන්ධයෙන් කියන්නම්. මට උදේමයි පළවෙනි යෝනිසෝමනසිකාරය කරේ. ඊට පස්සේ මම වැඩ ඉවර වෙලා තමයි දෙවෙනි යෝනිසෝමනසිකාරය කරන්න ඕනේ කියලා මට ප්‍රකට වීමක් ආවා. ඊට පස්සේ මම දෙවෙනි යෝනිසෝමනසිකාරය කරන්න ගිහිල්ලා මට මානසිකාරයක් ආවා. පරයන්ක භාවනාවට අවශ්‍ය යෝනිසෝමනසිකාරයේ සක්මන්
නෙදි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කාමරයට ගිහිල්ලා උඩ කෙළවරට ගිහිල්ලා මේ බුදුගුණ මෙනෙහි කරලා ධර්මයේ ත්‍රිවිධ රත්නය මෙනෙහි කරලා මගේ සීලය මෙනෙහි කරලා මම දැන් මෙතන කියලා මම දෙවියන්සමන්ස්කාරය කරන්න පටන් ගත්තා. මම දැන් මෙතන ප්‍රකට වෙන සෑම අරමුණක්ම මෙනෙහි කරනවා. සිතුවිල්ලක් ලෙස මෙනෙහි කරනවා. මම දැන් මෙතන ප්‍රකට වෙන සෑම අරමුණක් මෙනෙහි කරනවා. මම දැන් මෙතන. දැන් ඔය යන අතරේ විනාඩි 2ක් විතර ඇතුළතදී මම දැන් එහෙම කියන අතරේ මට දැනුණා මම වෙන සිතුවිල්ලක ඉන්නේ කියලා. මම ඒ කියන්නේ දැන් මම අර කිව්වට සිතුවිල්ලක් ලෙස මෙනෙහි කරනවා කියලා කිව්වට වෙන සිතුවිල්ලක ඉන්නේ. මට එතකොට මම මේ ඉන්නේ වෙන සිතුවිල්ලක කියන ප්‍රකට වීම ආවා. එතකොට මම ආපහු මුලට යන්න ඕනි කියලා මම දැන් මෙතන කියලා ආපහු බුදුගුණ මෙනෙහි කිරීම ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කරගෙන ආයිත් අර විදිහටම මගේ සීලය රාග දේශ මොහ වලින් යුක්තයි කියලා මම දැන් මෙතන කියලා ආයිත් පටන් ගත්ත ප්‍රකට වෙන සෑම අරමුණක්ම මෙනෙහි කරනවා මම දැන් මෙතන කියනකොටම මට වෙන සිතුවිලි එනවා ආයිත්. එතකොටත් ආයිත් දැනගත්තා මේ සිතුවිල්ලකනේ ඉන්නේ මම කියලා. භාවනා යෝනිසෝමනසිකාරය නෙමෙයිනේ කියලා. ආපහු මුලට ගියා. ආයිත් බුදුගුණ ධර්මයේ ගුණ සංඝ ගුණ මෙනෙහි කරලා මගේ සීලය මෙනෙහි කරලා මම දැන් මෙතන කියලා ප්‍රකට වෙන සෑම අරමුණක් මෙනෙහි කරනවා. සිතුවිල්ලක් ලෙස මෙනෙහි කරනවා. මම දැන් මෙතන ප්‍රකට වෙන සෑම අරමුණක් මෙනෙහි කරනවා. සිතුවිල්ලක් ලෙස මෙනෙහි කරනවා කියනකොට මට සිතුවිල්ලක් එනවා. ඒ කියන්නේ වෙන සිතුවිලි ඔස්සේ යනවා මම. කියන එක මම දැනගත්තා එතෙන්දී. ඒ කියන්නේ දැන් මම සිතුවිල්ලක් ලෙස මෙනෙහි කරනවා කියලානේ යෝනිසෝමනසිකාරය කරන්න ඕනේ. එහෙම නෙමෙයි මට දැන් ඔන්න උදාහරණයක් ඇටියට මම දැන් අද උදේ භාවනා කරනකොට දැන් ඔෆිස් එකේ ළමයි ආවේ නෑනේ තාම කියලා අර අන්න එහෙම සිතුවිල්ලක් ආවා. ඒක සිතුවිල්ලක් කියලා මෙනෙහි වුණා. මම ආපහු මුලට ගියා එතකොට. මොකක්ද තියෙන ගැටලුව එතකොට? ස්වාමීන් වහන්සේ මම මුලට යන එක විතරමයි කරේ. මේ දෙවෙනි යෝනිසෝමනසිකාරය කරගෙන යනකොට සිතුවිලි එනවා. එතකොට ආපහු මුලට යනවා. මුලට යනවා කියන එක දැනගත්තේ කොහොමද? ඉතින් දැන් මට ප්‍රකට වීමක් ආවා මම මේ සිතුවිලි ඔස්සේ ඉන්නේ කියලා නැවතත් සිතුවිලි ඔස්සේ කියන එකෙන් කොහොමද දැනගත්තේ මුලට යනවා කියලා? එහෙම මුලට යන්න ඕනේ බුදුගුණ මෙනෙහි කරන්න ඕනේ කියලා ප්‍රකට වීමක් ආවා. ඔය මුලට යන්න ඕනේ කියලා ප්‍රකට වීමක් ආවා. එහෙමයි. කොහොමද දැනගත්තේ ඒක? මොකද්ද ප්‍රකට වුනේ? මම දැන් මෙතන මගේ මම දැන් මෙතන කොහොමද මුලට යන්න ඕනේ කියන එක කියන්නේ? මම මුලට යන්න ඕනේ කියලා ප්‍රකට වුණායි කියනවනේ. එහෙමයි. ඒකේ මොකද්ද ප්‍රකට වීම? මම දැන් මුලට යන්න ඕනේ. මම ආපහු මුල ඉඳලා යෝනිසෝමනසිකාරය කරගෙන එන්න ඕනේ කියලා ප්‍රකට වීමක් ආවා. ඔව්. ඒතකොට මොකද්ද ඒකෙන් දැනගත්තේ? කොහොමද ඒක දැනගත්තේ? දැනගත්තේ ස්වාමීන් වහන්සේ වෙන සිතුවිල්ලක බාහිර සිතුවිල්ලක ඉන්නවා කියන මට ප්‍රකට වීම ආවා. සිතුවිල්ලේ ඉන්න එකේ කොහොමද දැනගන්නේ? මම මුලට යන්න ඕන, ආයි මුලින් ඉඳලා යෝනිසෝමනසිකාරය කරන්න ඕන කියන කොහොමද දැනගන්නේ? ඒ බාහිර සිතුවිල්ලක් කියලා මට මෙනෙහි වුණා. බාහිර සිතුවිල්ලක් කියන එක නේ ඔක්කොම එකතු කරලා තින්න ඕන. එකක් නෙමෙයි දැන් ඔය 10ක් නෙමෙයි 100 නෙමෙයි ලක්ෂ ගණනක් එකතු කරලා කියන්නේ. එක පොයින්ට් එකට එක අරමුණකට එකකට කොටු වෙන්න කියලා නෝනට උපදෙස් දීලා දෙන්නේ. එහෙමයි. ඉතින් එකකට කොටු වෙන්නේ නැති ප්‍රශ්නේ ඔය තියෙන්නේ. මේ තියෙන අධික බලාපොරොත්තු අනවශ්‍ය අපේක්ෂාවක්. ඒක නිසා භාවනාව කියන එක පිළිබඳව අනවබෝධය වේ. දැන් ඔතන යෝනිස මුලට ගියායි මුලට නොගින් එතන හිටියයි කියලා. මොකද්ද තියෙන වෙනස කියලා මහත් නෝනට දැන් තේරලා තියෙන කියන බලන්න. දැන් වෙනස තියෙන්නේ ඇත්තටම මම සතියෙන් හිටපු නිසා තමයි මට ඒ ටික අවබෝධ වුනේ. මම සිතුවිලි ඔස්සේ යනවා කියලා.
සිතුවිලි ඔස්සේ යනවා කියලා දැනගත්තේ කොහොමද? ඒක අහලා ඊට පස්සේ මේ බණ අහන්න පිනදුනි. කලින් අහපු බණේද පරණ බණේද කියලා දැන් ප්‍රශ්නයක් නැහැ. අන්න නැවත වරක් මෙන්න මේ අනුශාසනාව අහන්න නෝනාගේ කමඨාන අහලා ඉවර වෙලා පිනදුනි. කමඨාන අහලා ඉවර වෙලා මේ බණේ අහන්න අන්න ඇහුවොතින් Tamanට තේරෙවි මොකද්ද දැන් මෙන්න මේ බණේ ඇහි මහරා මට උනේ කියලා පිනදුනි. මොකද්ද? ඒකත් එක්ක පිනදුනි එතෙන්දි ලැබෙනවා තවත් බණක්. එතෙන්දි ලැබෙනවා තවත් බණක්. දැන් අන්න එතන හේතුපත්‍ය තමයි පිනදුනි සකස් වෙලා තියෙන්නේ. එතන මොකක්ද සකස් වෙලා තියෙන හේතුපත්‍ය? Taman අලුත් බණක් හොයන්න ගියේ නෑ. අලුත් බණක් Tamanට ලැබෙන්න තියෙනවා නම් ඒක මේ බණ තුලදිම Tamanට ලැබුණ ඇතකොට. මේ බණ තුලදිම ලැබුණා Taman දන්නේ නෑ මොකොහොමද දැනගත්තේ මෙන්න මෙහෙම කමටහනක් තියෙනවා දැන් මේක අහන්න ඕන කියලා. දැන් Tamanට චේතනාව පහළ වෙලා පිනුදුනි මේ වෙලාවේ මේ බණේ අහන එක නතර කළා. ඒකට ගියා නම් මොකද වෙන්නේ? එහෙනම් මේක අදාළ තොරතුරු ටික නැතුවනේ පිනුදුනි අර කහන්නේ. අන්න ඒකයි කියන්නේ නැවත වරක් තමන්ගේ ළඟ තියෙන පරණ බණ කතාව පැත්තකට දාලා අලුතෙන් බණක් හොයන්න යන්න එපා. හැබැයි ඒ චේතනාව අහපු වෙලාව පින්නදුනි ඒක තීරුම් ගන්න කොහොමද මම දැනගත්තේ? අදත් අලුත් බණක් අහන්න ඕන. කොහොමද මම දැනගත්තේ? අන්න එතකොට පින්නතවන්ට දැන් උත්තර ලැබෙවි. කොහොමද මම දැනගත්තේ? මේක එහෙනම් අලුත් බණක් අහන්නද තියෙන්නේ? අලුත් බණක් අහන්න ඕන කියන මෙන්න මේ ප්‍රකාශනයක්ද තියෙන්නේ? අලුත් බණක් අහන්න ඕන කියන ප්‍රකාශනයක්ද තියෙන්නේ කියලා දැන් ගන්න පින්නදුනි ධර්මතාවයේ එතනයි තියෙන්නේ. අන්න ඔන්න ඔය ප්‍රශ්නෙත් පින්නදුනි ඊයේ නෝනගේ පැහැදිලිව පින්නදුනි ඒ කමටහනේ නැත්නම් අඳෝනාවක් තමයි කමටහනක් වඩ ඒ අඳෝනාවේ මුල ටිකේ ඊට පස්සේ නෝනට තේරුණා. හැබැයි මේ වචනයක් දෙක ස්වාමීන් වහන්සේගෙන් ප්‍රකට වුණාට පස්සේ මේක වෙලා තිබෙන තත්ත්වය මොකද්ද කියලා ඒ තත්ත්වයේ කුසලයකුත් තියෙනවා. එතකොට තේරුම් ගන්න පුළුවන් වුණා නෝනා ඔය කියන තැන ඔය අඳෝනාව එලා ඒ ප්‍රත්‍යන ප්‍රකට වුණාද දන්නේ නැහැ. හැබැයි විනෝදනි ඔය කියන එක තුල නෝනා තිබුණේ නැද්ද? අනිත්‍ය. ඕක තුල අනිත්‍ය තිබුණේ නැද්ද? අන්න පින්නදුනි දැන් විස්තර කරනවා එකින්නේ. අනිත්‍ය. ඕක තුල නෝනා දුක තිබුණේ නැද්ද? ඕක තුල දුක තිබුණේ නැද්ද? අන්න දැන් ඒකත් විස්තර කරන්න හදනවා. ඕකේ අනාත්මය තිබුණේ නැද්ද? මොකක්ද උනේ උත? ධර්මතාවයේ තිබුණේ නැද්ද? තිබුණා. ඕක තුල චතුරාර්ය සත්‍ය තිබුණාද නෝනා? චතුරාර්ය සත්‍ය. දුක්ඛ නිරෝධය තිබ්බද? ඕක තුල නිවන තිබ්බද? දැන් නම් තියෙනවා. ඔන්න පින්නතුනි තත්ත්වය. හැබැයි මේ නෝනට පමණ නෙමෙයි පින්නතුනි මේ කමඨාන් දෙන්නා වූ අයගෙන් 100% කිව්වොත් ඒකත් නිවැරදි පින්නතුනි ඉන්නේ උතනයි. අනාගාමි වෙලා කියයින් ඉන්න අයත් පින්නතුනි ඒ බෝඩ් එකට තියාගෙන බෝඩ් එකෙන් මුණ වහගෙනයි අනාගාමි කියලා කියන්නේ. ඒ අයත් පින්නතුනි ඉන්නේ ඔන්න උතනයි. හැබැයි ඒ අය අනිත් අයගේ කමඨාන් සුද්ධ කරනකොට හැබැයි ඔය තැනින් පැත්තකට ගිහිල්ලා කමඨානේදී අනිත් අයගෙන් මේ ප්‍රශ්නේ අහනවා. ඔතන අනිත්‍ය තිබුණේ නැද්ද? ඔතන දුක තිබුණේ නැද්ද? ඔතන ත්‍රිලක්ෂණයම තිබුණේ නැද්ද? ඔතන චතුරාර්ය සත්‍ය තිබුණේ නැද්ද? හැබැයි පින්නතුනි තමන්ගේ අත්දැකීම තමන්ගේ කමඨානේදී පින්නතුනි එකක්වත් නැහැ. අඳෝනාව තමයි තවමත් ඒ අයත් නගන්නේ. අනාගාමීලා ඉන්න අයත් පින්නතුනි තවම නගන්නේ අඳෝනාවයි. ඒ අඳෝනාව නගන්නේ මොකද හේතුව පින්නතුනි? අනාගාමී කියන බෝඩ් එකට හැංගිලා ඉන්නේ. ඒ බෝඩ් එක පිටුපස්සේ තියෙන අඳෝනාව නගනවා. මේ නෝන්නම් දැන් වෙනකොට තවම එහෙම මොන ප්‍රකාශනයක්වත් කරලා කියන එකට ප්‍රකට වීම අපේ ස්වාමීන් වහන්සේට නෑ. ඒ නෝන හැමදාම අඳෝනාව නගනවා. හැමදාම මගේ භාවනාව හරියන්නේ නෑ. ඉස්සර මම භාවනා කරා දැන් භාවනා කරන්නේ නෑ කියලා. ඔන්න භාවනාව කරගෙන යනකොට පින්නදුනි ඇතිවන්නා වෙනස් වීම
තේරුම් ගන්න පුළුවන් මේ නෝනාගේ මීට පෙර කමටහනුත් ඇති YouTube එක හරහා නැත්නම් වෙබ් එකේ මේ පිළිතුරු පුළුවන් නම් හොයලා බලන්න එකක් දෙකක් මෙන්න එතකොට මෙයාට තේරෙවි මෙන්න මේ තුල පින්නදුනි මේ සමස්ත ධර්මතාවයම තේරුම් ගන්න පුළුවන් කමටහන් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? නැවත නැවත පින්නදුනි භාවනාව ආරම්භ වෙනකොට මේ ඕනෑම කෙනෙක් තුල පින්නදුනි පුදුමාකාර බියක් ඇති වෙනවා මෙයයි. භාවනාව ආරම්භ වෙනකොට පින්නදුනි භාවනාව කියන ආකාරයෙන්ම අපි දැක්මුත් ඒකට ඒ වචනේ දැන් මේ කායානුපස්සනාව ආරම්භ වෙනකොට පින්නදුනි එතන තමයි මේ පුදුමාකාර බියක් ඇතිවන්නේ. පුදුමාකාර බියක් මේක තමයි සංසාර බිය. මේක තමයි සංසාර බිය. කොතනින් කොතනට වෙනස් වීමද මේ සිද්ධවන්නේ? මෙන්න මේ භවය කියන තැනින් නිවන කියන දණ්ඩ වෙනස් වෙනකොට ඇතිවන්නා වූ බිය පින්නතුනි. භවය කියන තැනින් නිවන කියන තැනට වෙනස් වෙනකොට ඇතිවන්නා වූ බිය පින්නතුනි. මෙන්න අවුරුදු 2මාරකට නොඅඩු කාලයක් තිස්සේ කියවුණා වූ බණේ අභ්‍යන්තර තොරතුරු පින්නතුනි මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙනා වූ මානසිකාරය. මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙනා වූ මානසිකාරය පින්නතුනි මෙන්න මේ සංසාර බිය කියන්නේ මොකක්ද? ඇයි මේකට සංසාර බිය කියලා කියන්නේ? කොහොමද මේක අත්දකින්නේ? කායානුපස්සනාවේ මූලික අරමුණ සංසාර බිය අත්දැකීමයි කියලා දිගෙන් දිගටම දේශනා වුණාට පින්නතුනි මේ ශබ්දවාහිනී යන්ත්‍රය හරහා මෙන්න මේකේ තිබුණා වූ අභ්‍යන්තර තොරතුරු විස්තර වෙලා තිබුණේ නැහැ පින්නතුනි. ඇයි විස්තර වෙලා නොතිබුණේ පින්නතුනි? මොනම ධර්ම කරුණක්වත් පින්නතුනි මේ ස්වාමින් වහන්සේගේ මේ ශබ්දවාහිනී යන්ත්‍රය හරහා ප්‍රකට වෙලා ඉදිරියට එන්නේ නැහැ පින්නතුනි. ඒකට අත්දැකීමක් කාගෙන් හෝ ඉදිරිපත් වෙනකම් බලන්න මේ සියලු පින්නතුන්ට ධර්මයේ තියෙන්නේ කොහොමද කියලා. එහෙනම් මේ සෑම කෙනෙක්ම වෙරදරනවා නම් තමන් මෙන්න මේ භාවනාවට අනුගත වෙලා එක අත්දැකීමක් ඉදිරිපත් කරන්න පින්නතුනි. අන්න ඒක තමයි ඒ තැනත්තා නිවන වෙනුවෙන් සංසාරයේ පුරාවට කරා වූ සියලු කුසල් පැත්තකින් තියලා කරගන්නා වූ තමන්ගේ නිවන තමාට තහවුරු කර දෙන්නා වූ එකම කුසලයේ පින්නතුනි. මෙන්න මේ හැම කෙනෙක්ම පුළුවන් නම් මොකක් හරි එක අත්දැකීමක් තමන් ලබාගෙන අන්නේ අත්දැකීම තමා භාවනා අත්දැකීම විදියට මේ කමඨානකදී ඉදිරිපත් කරන්න පින්නතුනි. මොකද එතෙක් ඒ කමඨාවේ අත්දැකීමට අදාළ ධර්මතාවයේ එළියට එන්නේ නැහැ පින්නතුනි. මොකද බුදු කෙනෙක් කවදාවත් මේක මෙන්න මේ ආකාරයෙන් මම දැක්කේ මේ ආකාරයෙන් පරීක්ෂා කරේ කිව්වට පින්නතුනි ඒ පරීක්ෂණේ ප්‍රතිඵලේ පෙන්වන්නේ නැහැ පින්නතුනි. ප්‍රතිඵලේ පෙන්නලා මේක පාඩම් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි මේ භවයයි නිවනයි අතර වෙනස. ඒකයි භවයයි නිවනයි අතර වෙනස. ඒව නැත්තම් මේ පින්නතුන තේරන භාෂාවෙන් ගත්තා නම් දැන් මේ හැබැයි මේ මට්ටමට භාවනා කළා අත්දැකීමක් තවමත් Taman තුල නොදුටු කාටවත් පින්නතුනි මේ බණේ අදාළ වෙන්නේ නැහැ කියලා හොඳට දැන් තේරුම් ගන්න ඕනේ. මේ බණේ අදාළ වන්නේ නැහැ අත්දැකීමට යන්න ඕනයි කියලා. මොකද්ද මෙතන වෙනස පින්නතුනි? මෙන්න මේ එකම වෙනස පින්නතුනි මේ කල්පනාවෙන් නිමග්නව ඉඳපු මම කල්පනාවෙන් බැහැරට ගිහිල්ලා භාවනාවට අනුගත වෙලා මේ එක චිත්තක්ෂණයක් සතිමත් වෙලා සතිමත් වෙච්ච බවට තිබෙන්නා වූ අත්දැකීමයි පින්නතුනි මෙන්න මේ භාවනා අත්දැකීම කියලා කියන්නේ. අන්න ඒ අත්දැකීම පින්නතුනි මේ පෘථග්ජන ලෝකේ ඉන්න පුජ්‍යලයා දකින්නේ පුදුමාකාර විදියට තමන්ගේ මේ ජීවිතේ වෙනසක් වුණා. මොකද උනේ? මම මගේ తত্ত্বය මුළුමනින්ම නැති කරගත්තා කියන මගේ සියලු දේවල් කඩාකප්පල් වුණා කියන මෙන්න මෙනේ බියයි ඇතිවන්නේ පින්නතුනි. මොකද්ද මේ උනේ? සතියෙන් මම මෙතෙක්කල් හිතාගෙන හිටියම සතිමත් මෙතෙක්කල් මම හිතා හිටියම
ප්‍රඥාව තියෙනවා සතියෙන් සීයෙන් මේ සියල්ල කරන්නේ. ඒ නිසා මම දන්නා වූ මේමයි මම දන්නවා ප්‍රකට වුණා ප්‍රකට වෙච්ච බව දන්නවා මෙනෙහි වුණා මෙනෙහි වෙච්ච බව දන්නවා. සියල්ල මෙනෙහි වෙන්නේ වචන වලින් තමයි. දැන ගැනීමක් විතරයි ලෝකේ කියන්නේ. සියල්ල දැනගන්නේ වචන වලින් පමණයි. මේවා තමයි කාය සංස්කාර, මේවා තමයි වචී සංස්කාර. මෙන්න මේ විවිධාකාර වූ කල්පනාව අරගෙන භාවනාවට ගිහිල්ලා තමන්ටම ආවේනික වූ මානසිකාරයක් හදාගෙන භාවනාව කර ඉඳලා පින්නදුනි, ඒ භාවනා කිරීමේ ප්‍රතිඵලයක් විදියට, ඒ මාර්ගය තුලින් මේ ප්‍රතිඵලයක් විදියට, මොකද සෝතාපට්ටි මාර්ගය තුල ඉඳීමේ ප්‍රතිඵලයක් විදියට පින්නදුනි, අන්නේ හේතුපත්‍ය තුල මෙන්න මේ ඵලයේ වෙනස් වීමක් වෙනවා පින්නදුනි. ඵලයේ වෙනස් වීමක් වෙනවා. ඒ වෙනස් වීමෙන් පෙන්눔 කරන්නේ මොකද්ද? තමා අසතිමත් වුණා කියන එක පෙන්눔 කරනවා. අසතිමත් වුණා කියලා Tamanට ගැඹුරෙන් අවබෝධ වෙච්ච මොහොත තමයි පින්නොදෙනි සතිමත් වෙච්ච මොහොත. මෙන්න බණේ වෙනස් වෙන ආකාරය පින්නොදෙනි, මෙන්න විශ්ව ධර්මතාවය, මෙන්න මේ නෝනගේ කමඨහන පවරන නෙවෙයි. දැන් මේ සියලු පින්නතුන්ගේ කමඨහන් ඇති මේ විදිහට මේ සියලු පින්නතුන්ට මේ වෙනට භාවනා කළා තියෙනවා නම් එක චිත්තක්ෂණයක් දෙකක් හෝ එක පරයන්කයක් දෙකක් හෝ එක සක්මනක් දෙකක් හෝ තමා තුල මේ අත්දැකීම තියනවාද කියලා බලන්න. මෙතෙක්කල් මම මේ සතිය කියලා හිතා හිටකො නේද මෙන්න මේ අසතිය බවට පත්ුනේ. මෙන්න සතිය කියන්නේ මොකද කියලා දැන් තේරිච්ච පළවෙනි චිත්තක්ෂණේ ඇතිවන්නා වූ බිය තමයි පින්නතුනි සංසාර බිය කියලා කියන්නේ. සංසාර බිය කියලා කියන්නේ මෙන්න මේ චිත්තක්ෂණේ වෙනස් වෙලා මෙතෙක්කල් මම සතිය කියලා හිතාගෙන හිටපු එක අසතිය බවට පත් වෙලා මෙතෙක්කල් මම අසතිය කියලා මේ බැනපු අසතිය කියලා පහින් ගාපු අසතිය කියලා අසූචි වලට දාපු මෙන්න මේ අසතිය කියගෙන හිටියා වූ සතිය ඉස්සරහට ආපු වෙලාව පිණුත්. ඔන්න ඒකට අත්දැකීම් මෙයාට නැති කියලා බලන්න. අන්න එතන ඇති වුණා වූ සංසාර බිය අත්දැක්කනම් පින්නදුනි, ඒක අත්දැකලා නෑ මේ නෝන ඊ කමඩාන. ඒ නිසා තේරුම් ගන්න මේ නෝන සංසාරෙන් ඈතරලා නෑ තවම. හැබැයි අභ්‍යන්තරයේ තොරතුරු වාර්තා වෙලා තියෙන නිසා දැන් මේ නෝන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා තිනවා. ඔන්නෝකයි නිවනට ප්‍රවිෂ්ඨ වීම කියලා කියන්නේ. ඔන්න ඔතනයි නිවනට ප්‍රවිෂ්ඨ වීම. ඕක තමයි පින්නදුනි විරාගය මාර්ගය. එතනින් එහා පැත්ත තියෙන්නේ විමුක්තිය. එතනින් එහා පැත්ත තියෙන්නේ විමුක්තිය පින්නදුනි. ඔන්නෝකට එන්නා වූ මාර්ගය මේ පින්නදුන දිගින් දිගටම සිහිපත් කරගත්තා වූ සූත්‍රයක් ඇති උපනිෂ සූත්‍රය කියලා. උපනිෂ සූත්‍රය කියලා මේ සංයුත්තනිකයයි තිබෙනා වූ සූත්‍රය පින්නදුනි දීර්ඝ සූත්‍රයක්. දීර්ඝව කරුණු විස්තර වෙනවා. එතන බුදු පියාණන් වහන්සේ තමන් කොහොමද නිවන අත්දැක්කේ කියන එක පිළිබඳව මෙන්න මේ පටන් ගන්නෙ කොහෙන්ද පින්නදුනි? පටන් ගන්නෙ මෙන්න මේ දුක්ඛ කියන තැන. පටන් ගන්නෙ දුක්ඛ කියන තැනින්. අන්න ඒ දුක ඊයේ මෙන්න මේ අදාක්මේ කවදාහන තුල මෙන්න මේ නෝන අත්දැකලා තියෙන පින්නදුනි. එක දවසක් නෙමෙයි ඔය කියන විදිහ දැන් සතියක් දෙකක් තුනක් හතරක් වෙන්න පුළුවන්. පසුගිය වර භාවනා වැඩසටහනට ඇවිල්ලා ගියාට පස්සේ ඉඳලා දිගින් දිගටම මගේ භාවනාව සිද්ධ වුණේ මෙන්න මේ ආකාරයටයි කියලා තමයි පින්නදුනි කමඨහන දෙන්න පටන් ගන්න. කමඨහනක් කියලා කියන්නේ නෑ පින්නදුනි, කියන්නේ ස්වාමින් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න අවසරද කියලා. ස්වාමින් වහන්සේ අහනවා ප්‍රශ්නේ නෝන කමඨහන සම්බන්ධයේද වෙන දෙයක් නෑ. කමඨහන නෙමෙයි ස්වාමින් වහන්සේ. එහෙනම් මොකක් සම්බන්ධයේද? මොකද මේ ස්වාමින් වහන්සේ එක්ක මේ කවුරුවත් කතා කරන්නේ නැහැ පින්නදුනි. ආදර කතන්දර ලව් ස්ටෝරි නෑනේ මෙතන. ඒ නිසා කවුරු මොනවා කතා කරනවත් මේ ස්වාමින් වහන්සේ මේ කියනවා මයික් එකට කතා කරන්න. ඔය මයික් එකට කතා කරන්න. මේක රෙකෝඩ් වෙන්න ඕන. අන්න එතකොට අහනවා මයික් එක ගන්න ගොම නෑ අවශ්‍ය නෑ ස්වාමින් වහන්සේ මයික් එක. මේක පොඩි ප්‍රශ්නයක්. මොකක් ගැනද ඕන ප්‍රශ්නය? භාවනාව ගැන. භාවනාව ගන්නන්න ඕන මයික් එක අරන් ඔය තියෙන මයික් එක ඉස්සර මයික් එකට කතා කරන්න දැන්. අන්න අර මහත්තයා මයික් එක අරන් දෙනවා. දැන් අන්න කතා කරනවා. කතා කළා කියන්නේ මොකද්ද? මෙන්න මේ දවසේ ඉඳලා මගේ මේ භාවනාව කෙරුණේ නෑ. භාවනාව මේ විදිහට දෙවනි යෝනිසමනසිකාරය කරගන්න බෑ. මම මෙන්න මේ විදිහට
මගේ මේ භාවනාව කඩාකප්පල් වෙලා මෙන්න පින්නතුනි දැන් අඬන්න පටන් ගන්නවා. දැන් මේ පින්නතුන් අහලා තියෙන එක දැන් ඔන්න අහලයි මේ බණේයි. මේ බණේ ඇන්නේ දැන් මේ ටික අහලයි දැන් බලන්න Tamanටත් මේ වගේ අත්දැකීම් මොන තරම් තියනවද කියලා පින්නතුන්. Tamanටත් මෙන්න මේ මාර්ගයට තමන්ව ගුණගත කිරීමට මේ මාර්ගයට භාවනා යෝගාවචරයව අනුගත කිරීමට සෝවාන් මාර්ගය තුල ඉන්න කෙනාට අන්නේ සෝවාන් මාර්ගය තුල ඉන්නවා කියනා වූ හේතුප්‍රත්‍ය තුල ඔන්න පින්නදුනි ඵලය පෙන්눔 කරන ආකාරය හේතුප්‍රත්‍ය තුල ඵලය පෙන්눔 කරන ආකාරය මොකක්ද මේ පෙන්눔 කරන්නේ නැවත නැවත තමා තුල මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතා වැඩෙනකොට පින්නදුනි පුදුමාකාර මේ සංසාර බිය පෙන්눔 කළයි මේක එළියට ගන්න පින්නදුනි. අන්න එතකොට තමයි මේ ඇයට අවබෝධ කරගන්න පුළුවන් මේ හැබැයි මීට පෙර නොකියුණා වූ බණක් පින්නදුනි මේ කියවෙන්නේ. මොකද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතා අවබෝධ කර ගැනීම ගැන මීට පෙර ධර්මතා ඕනතරම් නිරෝධ වෙලා ඇති පින්නදුනි. එක එක ගණ්ඩායම් වලට එක එක මට්ටම් වලට එක එක ආකාරයට සමාධියටත් වෙන වෙනම ඊට පල්ලෙහායටත් වෙන වෙනම ආධුනික මට්ටමයටත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතාවල යම් යම් කරුණු කොහොමද අවබෝධ කරගන්නේ කියන එකට ධර්මතා ඕනතරම් නිරෝධ වෙලා තිබෙනදුයි. නමුත් මේක මේ සංසාර බිය කියන එක දැන්ට මේ ඕකප්පන සද්දාව ඕකප්පන බවට පත්වන්නේ කොතින්ද කියන එකට ඒ බණේ පියුණුතුනි කියවලා තිබුණේ නෑ. මොකද ඒක කියවෙන තරම් අත්දැකීම් මීට පෙර මේ ප්‍රකාශ වෙලා තිබුණේ නෑ. සමහර ඒවා මීට ආසන්න තමයි ඇවිල්ලා තිබෙනුදුනි. ආසන්න තමාවට මේ වගේ ගැඹුරට ඒක තමන්ව භාවනාවෙන් නතර කරලා එපා කරලා වසබීලා මැරෙන මට්ටමට තමන්ගේ මේ සිත වෙනස් කළා තමන්ව මේ සංසාරෙට නැව නැවත බඳවන්න දඟලන්න පුළුවන් ආකාරයේ මේ අත්දැකීම් ඇවිල්ලා නැහැ. මෙන්න මෙතෙන්දි වෙලා තියෙන්නේ දැන් මෙන්න මේකයි මෙන්න මේක පැහැදිලිව කියනකොට මේවා එකක්වත් ඒ වෙලාවේ විස්තර වුණේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකද ඒවා එකක්වත් තීරුම් ගන්න මේ නෝනා ඉන්න මට්ටමක් නැහැ. ඒ නෝනාගේ භාවනාවේ ඒක තීරුම් ගන්න වැඩිලා නැහැ පින්නදුනි. තවම මොකද මෙතෙන්දි තමයි සංසාර බිය දැක්කේ. සංසාර බිය නොදැක භාවනාව පටන් ගන්නෙ නැහැ පින්නදුනි. අන්න දැන් ඒ නෝනාගේ භාවනාව පටන් ගන්නවා. එහෙනම් මීට පෙර මේ පින්නදුනි හිතාගෙන හිටියා වූ තමන් අත්දැකීමක් නෙමෙයි කියලා පස්සට පයින් ගහලා තිබෙනා වූ අත්දැකීම් පින්නදුනි දැන් එළියට තමන්ගෙම තමන් ගන්න. මෙන්න මේ වගේ தත්වයන් කීයකට මම මූණ පාලා තියනවා කියලා අන්න එවැනි අත්දැකීම් තියන අය දැන් ඉස්සරහට අරගෙන පින්නදුනි අන්නේ අත්දැකීම හරහා දැන් තමන්ගේ භාවනාව තුළ තමන් ඉන්නේ කොහෙද කායානුපස්සනාවේ තමන් ඉන්නේ කොහෙද කියලා පින්නදුනි අන්නේ අය දැන් වෙරදරන්න මෙන්න මෙතනට අනුගත වෙන්න. මොකද්ද මෙතනට අනුගත වෙන කියන්නේ වෙරදරන කියන්නේ පින්නදුනි දැන් අන්න තමන්ට තමන් නොදුනුවත්ව ඇතුළට මේ සංසාර බිය දැනිලා සංසාර බිය දැනීමේ හේතුපත්‍ය තුල භාවනාව ඇතුළතින් වෙනස් වෙලා තියෙන පිණුද. අන්න එහෙනම් මේ ගහට වතුර ටිකයි පොර ටිකයි පිණුදුනි මේ සියලු දෙනා දෙන්නේ බාහිරේ තියලයි. හැබැයි ගහේ එකක්වත් ඒවා බාහිරෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. මේ අය දන්නේ නැහැ ගහේ පුතු දිගේ පොර යනවා. මේ අය දන්නේ නැහැ ගහේ පුතු දිගේ වතුර යනවා. නැත්නම් කොළ දිගේ යනවා, අතු දිගේ යනවා. හැබැයි මේවා ඇතුලෙන් ඇදගෙන ඇතුලෙන් ක්‍රමානුකූලව මේ අය දන්නවා වතුර ටික දැම්මනම් ඉදාට ගහ පන්න නැගිලා තියෙනවා. වතුර ටික නැතුව තියෙන වෙලාවේදී මේ මලානිකලා තිබුණු ගහ වතුර ටික දැම්මට පස්සේ මලානික කමෙන් එළියට ගිහිල්ලා දැන් අන්න ගහ පණ ලැබලා ගහ ක්‍රියාත්මක වෙලා ගහක් විදියට මැරිච්ච එකක් නෙමෙයි මැරෙන්නේ අනේකක් නෙමෙයි මේ අලුත උපන් එකක් විදියට දැන් තියෙනවා පිණුත්. අන්න ඒ වගේ තමයි මේ භාවනාව. ඒක නිසා පින්නදුනි මෙතෙක් කාලයක් මෙන්න මේ භාවනාව කියලා මේ පින්නදුන් කර කර හිටියා වූ කල්පනාව එව නැත්නම් මේ ඇතුළත
Taman සකස් කරගෙන ගියා වූ මානසිකාර්යය තුළට කොටු වෙලා හිටපේ. මානසිකාර්යයක් ඇතුලේ යනවා කියන එක Tamanට දැනගන්න ලැබිච්ච මොහොත තමයි වෙනුදුනි. මෙන්න මුලින්ම සතිය කියන්නේ මොකක්ද කියලා දැනගත්ත වෙලාව. වෙයි අන්න අන්තිමාරයේදී නෝන කියනවා මේ ටික මම දැනගත්තේ සතියෙන් හිටපු නිසානේ කියලා. මේ ටික මම දැනගත්තේ සතියෙන් හිටපු නිසානේ කියලා. අන්න එතකොට මේ පිනදුන දැන් තමන් මෙතෙක් ඇහුණ දේවල් වලට වඩා දැන් බලන්න අන්නේ කෑල්ල මෙයාට අහුණාද කියලා බඩ අරක ඇහුවට ඒ ටික. ඒ කමඨාන මේ පිනදුන් ශ්‍රවණය කරාට ඒ කමඨානේ තිබුණා වූ අන්නේ වැදගත් කොටස මේ පිනදුන්ට ප්‍රකට වෙලා තිබුණද? ඒකේ වැදගත්කම දැකලා තිබුණද? දැන් මෙන්න මේ මොහොතේදී මේ වචනේ ඇහුණාට පස්සේද ඒකේ තමයි මෙතන ධර්මතාව ටික ගුණගත වෙලා තියෙන කියලා තමයි දැනගත්තද? අන්නේ නම් පිනදුනි දිගින් දිගටම මෙන්න මේ කමඨාන් සාකච්ඡාවලදී පිනදුනි දිගින් දිගටම කමඨාන් සාකච්ඡාවට සම්බන්ධ වන්නේ අත්දැකීම් තියෙන කෙනෙක් නම් පිනදුනි එයාගෙන් කවදාවත් කමඨානේ අතුල් පැත්ත සුද්ධ වෙන්නේ නැහැ පිනදුනි. මොකද අතුල් පැත්ත සුද්ධ කරන්න එයාට පුළුවන් කමක් නැහැ. මොකද එයා දන්නවා එයා මේ කමඨාන සුද්ධ කරන්නේ එයාගේ පෞද්ගලික ආර්ථික ලාභයක් ප්‍රයෝජනයක් අපේක්ෂාවක් වෙනුවෙන් නෙමෙයි. එයාගේ කමඨාන එයා සුද්ධ කරන්නේ මේ එයාට ඒ වෙලාවේ ප්‍රකට වෙලා ඉන්නා වූ ඒ අදාළ තොරතුරු ටික පමණයි පිණු. ඒකට ඉදිරිපත් වෙලා තිබෙනා අත්දැකීමේ තිබෙනා වූ අභ්‍යන්තර ගැඹුරු ධර්ම කරුණු ටික පිණුදුනි. ඒ නිසා කමඨානකදී සුද්ධ වෙන්නේ නැහැ පිණුදුනි. කමඨානකදී කමඨාන සුද්ධ වෙන්නේ පිණුදුනි. ඒක තමා විසින් ගවේෂණය කළගත යුතුයි. ඒක නැවත නැවත පරීක්ෂාවට දැමිය යුතුයි. ඒ පරීක්ෂාවේ ප්‍රතිඵල තමාම අත්දැකිය යුතුයි කියන උපදේශය පමණයි පිණුදුනි. නිසා කමඨාන් සාකච්ඡාවකදී සෑම කෙනෙක්ගේම සිද්ධවන්නේ හැබැයි මේක මතේ තියාගන්න පිණුදුනි. හැබැයි මේ අත්දැකීම් ඇති කෙනෙක් කමඨාන සුද්ධ කරනවා වෙනදී. භාවනා ලෝකේ තියෙන කමඨාන සුද්ධ කිරීම නම් මේ පිණුදුන් දන්නවා. රහතුන් වහන්සේලා තමයි ලක්ෂ ගණක් ලෝකයට බණ කියන්නේ. රහත් මෙහෙණින් වහන්සේලා තමයි ලක්ෂ ගණක් බණ කියන්නේ. ඒ අය නම් මේ සියලු දේවල් එක කියනවා. ඒ වගේ තමයි ඔය අභිධර්ම පන්තියේ රහත් වෙච්ච මහත්තුරුයි රහත් වෙච්ච හාමුදුරුවෝයි තමයි අභිධර්මයේ උගන්වන්නේ. රහත් වෙච්ච දෙවිවරුයි අභිධර්මයේ උගන්වන්නේ. ඒ අය මේ සියලු දේවල් කියනවා. හැබැයි ධර්මයේ පින්නදුනි සූත්‍ර පිටකේ පරිශීලනය කරන්න ගියොත් එහෙම එකක් නම් ලැබෙන්නේ නැහැ. සූත්‍ර පිටකේ පරිශීලනය කරන්න ගියොත් මේ ආයත තේරෙනවා එකම සූත්‍රයක්වත් මේ අතිරේක ධර්ම කරුණු දෙකක් තුනක් එකට ගලපලා නැහැ. ඕනෑම ගැඹුරුම සූත්‍රයකට පින්නදුනි ඒ කරුණ දැන් මේ අයම් පාවිච්චි කර මේ සතිපට්ඨාන සූත්‍රෙම ගත්තත් එහෙම නැත්නම් ආනාපාන සති සමාධි සූත්‍රය ගත්තත් පින්නදුනි ඒකට අදාළ කරුණෙන් එහාට ගිය වෙන්න මොනම ධර්ම කරුණක්වත් ඒක ඇතුලේ නැහැ. පටිච්ච සම්පන්න ධර්මතාවයේ හෝ වෙනත් මේ ස්කන්ධ පිළිබඳ ධර්මතාවයේ හෝ ආයතන පිළිබඳ ධර්මතාවයේ හෝ එහෙම නැත්නම් ධාතු පිළිබඳ ධර්මතාවයේ හෝ මොනම ධර්මතාවයක්වත් වෙනුදුනි ඒ එකකවත් නැහැ. නැත්නම් පළවෙනි ධර්ම දේශනාව අරගෙන බලන්න. පළවෙනි ධර්ම දේශනාව බුදු පියාණන් වහන්සේ ඒ පස්වක තවුසන්ට කරාවු ඒකෙ පින්නදුනි එහෙම ධර්ම කරුණු ගොඩක් තියෙනවා නෑනේ පින්නදුනි. ඒකේ තියෙන මොකද්ද මේ ආරෂ්ඨාංග මාර්ගයයි චතුරාර්ය සත්‍යය. අනිත්‍ය වෙන ඒ හරහා නැවත නැවත ඒකට අනුගත කරවලා ඒක කරගෙන යනකොට ආයි තව බණ කියලා තමයි ඉතිරි ධර්ම කරුණු ටික බුදු පියාණන් වහන්සේත් ඒ පස්වක තවුසන්ට දුන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ විනෝදනේ ඔය ඔක්කොම එකක්වත් ඇතුල් කරේ නෑනේ. අනේනම් තේරුම් ගන්න මේ පින්නදුන් මේ කමඨහන සුද්ධ කිරීමේදී කමඨහන තුලින් තමන්ට ලැබෙන්නේ මොකද්ද? ලැබෙන්නේ ඊළඟ භාවනාවේදී තමන් කළ යුතු අනුගමනය කළ යුතු උපදේශ ටිකයි ලැබෙන්නේ. අන්න ඒකයි මේ ඇයට දිගින් දිගටම නැවත නැවත නිරන්තරයෙන්ම මේ ප්‍රකාශ වන්නේ මොකද්ද? උපදේශ වලටම අනුගත වෙන්න කියලා. උපදේශම පිළිපදින්න කියලා. උපදේශ වලටම අනුගත වෙන්න, උපදේශම පිළිපදින්න ඔන්න පින්නතුනි මේ නෝනගේ ඇත් වෙලා තියෙන වෙනස් ඉව දැන් බලන්න ඕන තවත් ධර්මතාවයක් ඉදිරිපත් වුණා මේ මොහොතේදී. මේ නෝන දිගින් දිගටම භාවනා කරේ නෑ, කල්පනා කර කර හිටියා. දිගින් දිගටම කල්පනා කර හිටියා. මොකද
මේ නෝන සෑහෙන කාලයක් තිස්සේ මේවට දඟලලා තිනවා. විවිධාකාර පැතිකඩ වලින් ධර්මය හොයලා තිනවා. මේක නොයෙකුත් දේවල් වලින් කළා මේ බණ ඇහුණාට පින්නතුනි අවුරුදු 2කමාරක් තිස්සේ මේ නෝන්ට බණ ඇහිලා ඇති. දිගින් දිගටම මේකට භාවනා කරන්න වෙරදරලා ඇති. හැබැයි භාවනාවක් උනේ නැහැ පින්නතුනි. අර තිබුණා වූ தત્ත්වය තුල නැවත නැවත Tamanට ඕන දේම තමයි කරන්නේ. මේ කමඨානෙ බලන්න මේ පින්නතුනි පැහැදිලි වෙන නෝනගේ වචන වලින්ම අරගෙන ඒ නෝන දිගින් දිගටම කියන්නේ මම කරන්න ගියා. මම මුලට ගියා. මගේ සීලය කැඩුණු බව දැනගත්තා. මම මුලට යන්න ඕන බව දැනගත්තා. මම නිසා මුලට ගියා. අන්න පිනුදුනි නැවත නැවත මම කරා කියන තමයි තවම දිගින් දිගටම කියන පිනුදුනි. මොකද මම කරා නෙමෙයි මේක මෙනේ වුණා ප්‍රකට වුණා මම දැනගත්තා කියන හේතුඵල තව මේ නෝන තුල සකස් වෙලා නැහැ පිටු. ඊහරා මේ පිනුදුනි තේරෙන පැහැදිලිව ඒ නෝන තවම එතකොට භාවනාවට බැස ගැනීම නෙමෙයි කියන්නේ තවමත් කෙරෙන්නේ මොකද්ද? කල්පනා කරන එක. මම දන්නවා මේ වෙලාවේ මේ විදියට හැබැයි ඒවා එකක්වත් වෙච්ච බව දන්නේ නැති නිසා පින්නතුනි තවත් උපදේශයක් ඒ නෝනට ගියා. අන්නේ උපදේශය මොකද්ද ගියේ? කොහොමද දැනගත්? මට මුලට යන්න ඕන. මම මුලට ගියා. නැවත මුලට ගියා. කොහොමද දැනගත්තේ? ඔන්න ඔය එක තමයි පින්නතුනි ඒ නෝනට ඊයේ ලැබුණා වූ එකම උපදේශය. ඔන්න අලුතෙන් බණක් මේ අයට. කොහොමද දැනගත්තේ? අන්න ඒකට උපදේශයකේ තියෙන පින්නතුනි විස්තරාත්මකව මේ මොහොතේ ප්‍රකට වෙන්නේ නෑ ඒක. අන්නේ නම් මේ පින්නතුනි ඒක ශ්‍රවණය කරලා බලලා දැන් බලන්න කොහොමද දැනගත්තේ කියන එක නිකන්නම් හරියන්නේ නෑ. කොහොමද දැනගන්නේ කියන එක ප්‍රශ්නාර්ථයෙන් දාන්න කලින් අන්න එතන තවත් කළ යුතු කාර්යයක් ඒ මොහොතේදී ඒකට අදාළව ප්‍රකට වෙලා පිනුදුනි. අන්න ඒකත් විශ්වගත වෙලා තියෙන්නේ. අන්න ඒකයි මේ බණ නැවත මේ කොයි පැතිකඩකින් හෝ තම තමන්ට අවශ්‍ය කුසල එනකොට තම තමන් නොදැනුවත්වම ඇහෙනවා කියලා කියන්නේ පිනුදුනි. ඒකයි ධර්මයේ තියෙන්නේ තමා තුල කියලා, කල්යාණ මිත්‍රයා ඉන්නේ තමා තුල කියලා, සද්ධර්මයේ තියෙන එකයි කියලා පින්නතුනේ. එහෙනම් මේ පින්නතුන් වෙරදරලා උත්සාහ කළා නිකම් බොරුවට අමුඩේ ගහගෙන අමුඩේ තද කරගත්තට හරියන්නේ නැහැ. තැටමුවට හරියන්නේ නැහැ. ගමන යන ඉස්සරහට ක්‍රමානුකූල මාවත තුරට බැස්ස ගැනීමට උපදේශ පමණක් පිළිපදිනකොට තමා දන්නේ නැහැ. ගමන යැවෙනවා. මොකද තමා ඉන්නේ පාරුව තුලයි. පාරුව තුල ඉන්නවා නම් පාරුව ගමන් කරනවා. තමා ඒ ඇතුළේ ඉන්නවා. තමා දන්නේ නැහැ යනකොට. මොකද මුහුදේ කොතනත් එකයි. මහා මුහුදේ ගැඹුරු මුහුදට ගියාට පස්සේ වෙනදුනි ආයි හතර වටේ බැලුවට කොයි පැත්තෙන් බැලුවත් වෙනසක් නම් පේන්න ක්‍රමයක් නැහැ. අර පැත්තේ උස ගහක් ඇති, මේ පැත්තේ මිටි ගහක් ඇති, මේ පැත්තේ පාලමක් තියෙන්නේ, මේ පැත්තේ කඩයක් තියෙන්නේ, මේ පැත්තේ බාබර් සැලුන් එකක් තියෙන කියලා එහෙම එකක් නැහැ පින්නදුනි. ඒ වගේම තමයි ප්ලේන් එකේ උඩට නැග වෙලාවට. ආයි මේ ලෝකෙ දෙයක් නැහැ. පේනවා නම් පේන්න තියෙන්නේ මෙන්න මේ වටේ තිබෙනා වූ වලාකුළු ටික. එහෙම නැත්නම් මෙන්න මේ ප්ලේන් එක කඩාගෙන යනවද කොහෙන් යනවද දන්නේ නැහැ. Tamanට දෙපැත්තේ කොහේ බැලුවත් පේන්නේ පින්නදුනි එකම දෙයක් පමණයි. එහෙනම් ඔන්න ඔය නිර්වාණ මාවතේ ඔන්න යනකොට පින්නදුනි Tamanට දැනෙන තේරෙන දේ පින්නදුනි මෙන්න මේ යමක් නැතුව Tamanට මුකුත් එකතු වෙන්නේ නැතුව Taman ඉස්සරහට යන එකයි මෙන්න පින්නදුනි මේකේ තිබෙනා වූ අභ්‍යන්තරම ධර්ම කරුණ දැන් ඉදිරිපත් වුණා පින්නදුනි. මොකද්ද මේ මෙන්න මේ අඳුනා තුල ගැබ් වෙලා තියෙන පින්නදුනි මෙතෙක්කල් සංසාරේ මම බැලුවේ මොනවද මට එකතු වෙන්නේ කියලා මෙන්න මේ භාවනාවලදී පෞගිය වැඩසටහන ඇවිල්ලා ගිය දවසේ ඉඳලා මේ දක්වා දවසකට පැයකට වඩා එක දිගට මම භාවනා කරනවා. විනාඩි 5ට කඩ නැවත කරනවා. ආයිත් කරනවා. හැබැයි මට එකක්වත් අලුතෙන් එකතු වුණේ නැහැ. හැමතිස්සෙම මම ගියේ කොහෙද? හැමතිස්සෙම මුලටමයි ගියේ. දැන් අඳුනා තියෙන මොකද්ද මේ නෝනගේ යමක් එකතු වුණේ නැහැ. මුලට ගියා. මුල හිටියා. අන්න මුල හිටිය වෙනස් වීම දකින්න බැරි වුණා. මුල හිටියේ දුක දකින්න බැරි වුණා. මුල හිටියේ ධර්මතාවයේ අනාත්ම ධර්මතාවයේ මේ ලෝකේ පාලනයෙන්තර
හේතුප්‍රත්‍යයෙන් හටගන්නා වූ කියන එක දැනගන්න බැරි වෙච්ච නිසා නැවත නැවත ඇඬුවා අඬන්න නැවත මේ ලෝකේ මොන තරම් දුකක්ද තියෙන කියලා ඇතුලෙන් අඬපු ඇඬිල්ල පින්නදුනි භාවනා වෙලාවේදී මෙතන ඇවිල්ලා ඉලිපිට අඬපු කරයි පින්නදුනි මේ කමටහනේති මෙතන ඇවිල්ලා ඉලිපිට ඇඬුවා මුළු ලෝකයට බැහැන්න මුළු ලෝකයටම බණක් කියලා දුන්නා නෝනා ඒ නෝනා හැබැයි මේකෙන් තාවම නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු පාටක් නැහැ. හැබැයි ඒ නෝන චතුරාර්ය සත්‍ය මේකෙන් අවබෝධ කරගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්. හැබැයි මේකෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කුසල් තියන අයටයි මේ බණේ කියවෙන්නේ පිණිස. ඒක නිසා දේවදත්ත මේ ලෝකේ කෝටි ගානකට ලක්ෂ ගානකට අනන්ත සංඛ්‍යාවකට මේ සංසාරයෙන් ඈතර වෙන්න බණ කියන්න පාර හදලා දුන්නට දේවදත්ත ඒ බණහරා දේවදත්ත ඒ කරගත්තා වූ කුසල හරහා දේවදත්ත මේ භවයේදී සිවුර දාගත්තට උඩින් ගියාට අභිඥා හදාගත්තට ධානය හදාගත්තට ධානාට තුල මේ සියලු දේවල් කළා සැප සම්පත් විඳින්න උත්සාහ කරාට දේවදත්ත චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැහැ. දේවදත්ත ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තේ නැහැ. දේවදත්ත ගියේ අපායටයි. දේවදත්තට අහිමි වුණේ නිවනයි පිණු. නිසා ඒ නෝනටත් නිවන අහිමි වෙන්න පුළුවන්. ඒ නෝනත් අපාය යන්න පුළුවන්. හැබැයි මේ පින්නතුන් වෙනුවෙන් ඒ නෝන බණක් කියවලා තියෙනවා. අන්නේ බණේ තමයි මේ ලෝකේ ඉන්නා වූ මේ පින්නතුන්ගේ කුසලය. හැබැයි ඒක තමන්ගේ කුසලයේ බාටපත් වෙන්නම් තමන් මේ අත්දැකීමට යන්න ඕන. ඒ නෝනාගේ අත්දැකීම කටපාඩම් කරන්න ගියොත් පින්නතුනි වෙන්නේ දේවදත්තට වෙච්ච එකයි. ඒක තේරුම් ගන්න පැහැදිලිව ඒක කටපාඩම් කරන්න ගියොත් වෙන්නේ දේවදත්තට වෙච්ච එකයි. යන්න වෙන්නේ අවීචි මහ නරක ආදියටයි. අන්න බණේ පින්නතුනි ඔන්න ඔතනයි මේ සංසාර බිය දකින්න තැන. කොහොමද මේ මුලට යනවා කියන්නේ පින්නතුනි තමා මෙතෙක්කල් එකතු කරපු අල්ලගත්තු දේවල් අල්ලගෙනිල්ල තමන්ගෙන් අතෑරෙනවා පින්නතුනි මෙන්න මෙතනයි අතෑරිලා තියෙන්නේ. ඔන්න ඔතනයි අතෑරිලා තියෙන පින්නතුනි ඔය අතෑරිල්ල මේ කාගේ හරි සිද්ධ වෙලා තියෙන කියලා බලන්න පින්නතුනි ඔන්න ඔතන්ට අඬන එක නතර වෙච්ච දාට පින්නතුනි ඔතන්ට අඬන එක නතර වෙච්ච දාට අන්න එතන තියෙනවා මොකද්ද ප්‍රඥා බලය. ඔන්න ඔතන්ට අඬන එක නතර වෙච්ච දාට ඊයේ වෙනකොට මේ නෝනගේ මේ යම් කිසි ප්‍රමාණයක් වෙනදුනි වර්ධනය වෙලා තියෙනවා මොකද්ද සති බලය. ඔන්න සති සම්බොජ්ජංගය ඊයේ වෙනකොට මේ නෝනගේ ඊයේ කියන පිළිඳු මේ කමඨාන සුද්ධ කරන අවස්ථාවේදී ප්‍රකාශ වෙච්ච තොරතුරු වෙනකොට ඒ කියන්නේ දැන් මේ සති කීපයක් දින කීපයක් තිස්සේ මේ නෝනගේ නැවත වර්ධනය වුණේ මොනවද පිළිඳුනි මෙන්න මේ බල මොනවද බල වර්ධනය වුණේ සති බලය පිළිඳු සති බලය සමාධි බලය හැබැයි ප්‍රඥා බලය පැත්තට ගියේ නෑ පිළිඳුනි ඒ හරහා ප්‍රඥා ඉන්ද්‍රිය නම් වර්ධනය වෙලා ඇති පිළිඳුනි යම් කිසි ප්‍රමාණයක්. හැබැයි මේ වන විට මේ தത്വෙට හේතුප්‍රත්‍ය උනේ මොකද්ද පින්නදුනි? මේ වන විට මේ தത്വෙට හේතුප්‍රත්‍ය උනේ පින්නදුනි මේ නෝනගේ මීට පෙර ඒ නෝනත් නොදැන ගත්තට පින්නදුනි අභ්‍යන්තරය තුල පැහැදිලිව වර්ධනය වෙලා තිබෙනව මොනවද? ශ්‍රද්ධා බලයයි වීර්ය බලයයි පින්නතුනි. බලන්න මෙන්න මේ වැඩෙන ආකාරය කොහොමද තම අත්දකින්නේ කියලා පින්නතුනි. මේවා නොදැක කොහොමද සංසාරයෙන් ඈතර වෙන්නේ කියලා බලන්න පින්නතුනි. මේ ධර්මයේ තිබෙනා වූ සාන්දිටික බව, අකාලික බව, එහිපක්ෂික බව. ඔන්න ඒ ශ්‍රද්ධා බලයේ බවට පත් වෙලා නොතිබුණා නම් පින්නතුනි මෙහෙම දවසක් දෙකක් වෙනකොට මේ නෝනා එක්කෝ භාවනාව නතර කළා භාවනා ලෝකෙන් ඉවත් වෙන එක කරයිද නැද්ද? නැත්නම් භාවනාව කළා සංසාරයෙන් ඈතර වෙන්න ඕන නම් මේ නෝන වස ටිකක් බීලා දිවිනසා ගන්නේ නැද්ද කියලා බලන්න මේ පින. ওই දෙකෙන් එකක් අර වෙන දෙයක් වෙන්න පුළුවන්කම තිබ්බද? මේ නෝනා මෙන්න මේ ශ්‍රද්ධාව බලය බවට තහවුරු වෙලා තිබුණ නැත්නම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය පමණක් හැදිලා තිබ්බනම් පින. මේ වැරදි අවබෝධය කරනවා මෙතනින් ඒ නෝනාගේ ශ්‍රද්ධා බලය මුළුවනින්ම 100ක් තියෙනවායි ශ්‍රද්ධා ඉන්ද්‍රිය 100ක් කියන්නේ ඒ නෝනා ඉන්නේ පිනුදුනි මේ ශ්‍රද්ධා ඉන්ද්‍රියේ මූලික පළවෙනි වටේ ඒ නෝනා ඉන්නේ ශ්‍රද්ධා බලයේ පළවෙනි වටේ පිනුදුනි. ඔය වගේ වට රාශියක් ගිහිල්ලයි පිනුදුනි මෙන්න මේ එක වැඩක් වෙන්නේ. වට රාශියක් ගිහිල්ලා අන්න එතන මූලික තැන තිබෙන්නා වූ මෙන්න මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වර්ධනය වුණා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය වර්ධනය වුණා
වීරීන්ද්‍රිය වර්ධනය වුණා. ඒ හරහා ශ්‍රද්ධා බලයට යම් යම් තරතුරු දුන්නා. ඒ හරහා වීරීන්ද්‍රිය වර්ධනයට අන්න ගියා සතීන්ද්‍රිය වර්ධනය වුණා. භාවනාවට බැස ගන්න වෙරදරන්න පුළුවන් වෙච්ච නිසා භාවනාව නැවත කරන කාලය ආවා. ඒ හරහා සතීන්ද්‍රියට යනකොට සති වීරිය බලය වර්ධනය වුණා. අන්න පින්නදුනේ ක්‍රමානුකූල ක්‍රියාකාරීත්වයේ තුල පින්නදුනේ මෙන්න මේ සියලු දෙනාගම වෙන්නේ පින්නදුනේ. ඒකට ශ්‍රද්ධා ඉන්ද්‍රිය හැදෙනවා, ශ්‍රද්ධා බලය හැදෙනවා, ඊට සාපේක්ෂව වීරිය ඉන්ද්‍රිය හැදෙනවා. දැන් ඔන්න ඔක ත්‍රිකෝණයක් ආකාරයටයි මේ සමචතුරස්‍රාකාර ආකාරයටයි උඩ යට පහළ පින්නදුනේ යන ආකාරය පින්තූරයක් ඇඳිලා දැන් පේනවා ඇති මෙයාට මේ ඉස්සරහා බලන්න මැවිලා තිබෙනා වූ රූපය මොකද්ද කියලා. ඔන්නේ විදියට පින්නදුනේ ඊට පස්සේ ඔන්න දැන් ක්‍රමානුකූලව වීර්ය බලය පොඩ්ඩක් වගේ තියෙනකොට වීර්ය ඉන්ද්‍රිය යම්කිසි ප්‍රමාණයකට තියෙනකොට ඊට වඩා වැඩි සත්‍ය මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඊට වඩා වැඩි ශ්‍රද්ධා බලය නිසා නැවත මේව තල්ලු කරනකොට වෙනදුනි අන්න වීර්ය සතිය බවට පත් වෙනවා. අන්න සතීන්ද්‍රිය වැඩෙනකොට පින්නදුනි දැන් අන්න වීර්ය බලය තව ටිකක් වැඩි. මොකද සතිය විසින් නැවත වීර්ය කරන්න මේ වැඩේ කරන්න මුල්ලට යන්න අන්න ඒ වෙලාවේ තමයි මේ නෝනාට පින්නදුනි මෙන්න මේ බණේ තියුණා වූ උපදේශයටම යන්න උපදේශයෙන් පිළිගන්න කියන ගියේ අන්න ඒ වෙලාවේ පින්නදුනි එතනයි සංසාර බිය දකින්න පුළුවන්. එහෙනම් උපදේශයට යාම තුලයි පින්නදුනි මේ සියල්ල සිද්ධ වෙලා තින්නේ මේ ස්වාමින් වහන්සේ කියපු නිසා හෝ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු නිසා නෙමෙයි. ඒ නෝනාගේ කුසලයේ වර්ධනය හරහා මෙන්න මේ ඉන්ද්‍රියන් සහ බල වර්ධනය වීම ඒ හරහා මේ නෝනා නුදුරවත්ව අනිත් පැත්තෙන් මේ තමන්ගේ සතර ඉද්ධිපාද වර්ධනය වුණා පින්නදුනි. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය වර්ධනය වුණා. සතර සතිපට්ඨානේ වර්ධනය වුණා. අන්නේ தත්ත්වය තුල මේ සතින්ද්‍රිය දැන් ඔන්න ක්‍රමානුකූලව වැඩුණා. වැඩිච්ච නිසා දැන් ඔන්න සති බලයේ බවට පත් වේගෙන එනකොට පින්නදුනි අර දෙන්න හරේ බලවත් වෙලා ඉන්න නිසා සතියට ආයි පිටපයින්න බෑ. ඒ නිසා අඳෝනාව දාලා නැවත බය පෙන්නලා කියනවා තව ශ්‍රද්ධාව ඇති කරගනින්. තව මේ වැඩේ කරපන්. මේ වැඩේ කරොත් උඹ ගොඩ යනවා කියලා අන්න දෙන්නේ පින්නදුනි මේක. මේ බෙහෙත් ටික දෙන්නේ පින්නදුනි. හැබැයි හොඳ පැණි රස මී පැණි ටිකක ඔතලයි බෙහෙත් ටික පොවන්නේ පින්නදුනි. නිසා පොඩි එකා අඬන්නේ නැතුව බෙහෙත් ටික බොනවා පින්නදුනි. බීලා කටතිත්තයි කියලා වමනේ දාන්නේ නැහැ එදාට. ඊට කලින් පොඩි එකාට බෙහෙත් ටික පොවනවා කුඩු කළා පොවුදාට ඌ බීලා වමනේ දාලා පින්නදුනි ඒක එළියට දානවා. ඒක ඇතුළට ගන්නෙ නැහැ. එහෙනම් එතෙක් කල් හරියන්නේ නැහැ. නිසා ඌට කේක් ගෙඩිය ඇතුළේ දාලා බෙහෙත් පෙත්ත පොවන්න ඕන. හැබැයි මේ දොස්තර මාත්‍ර ඔය කරන හොර වැඩි හරහා ලෙඩ හොඳ වෙනවා කියනවා නෙමෙයි පින්නදුනි මේ කියන්නේ. ඒක තමයි සම්මුතික උදාහරණයක්. එහෙනම් ඔන්නෝක හංගලා ගහලා දෙන්නේ කවුද පින්නදුනි මේ? ඒකත් කුසලය තමා තුළම වැඩුණා වූ මෙන්න මේ 37 දෙනාගේ එකතුව පින්නදුනි. 37 දෙනාගේ එකතුව තනියෙන් හිටපු අය 37ක් එකතු වෙලා මේ වැඩ කරනකොට පින්නදුනි මොනතරම් බලයක් හැදේද කියලා හිතන්න. අන්න දැන් මේ අනුව මේ නෝනගේ හැදුනා මොකද්ද? සති සම්බොජ්ජංගය. දැන් අන්න සතිය පෙරට ආව පින්නදුනි. ඔන්න සතිය මූලාසනාරූඪ වෙච්ච වෙලාව. සතිය මූලාසනාරූඪ වෙලා දවස් ගාණක් භාවනා කර හිටියා. ඒ නෝනම් මේ බණ අහලා තිබුණේ නැතිසත් ඒ කුසලයේ ඇතුලේ ප්‍රමාණවත් තරම් මෝදුණු වෙච්ච නිසා ඒක තේරුම් ගන්න බැරුව අඬපු ඇඬිල්ල බලන්න මේ බණේ අද මේ මොහොතේ නෝනට කුසලයක් තියලා ඇහෙනවා නම් පින්නදුනි. එහෙම නැත්නම් කුසලයක් තියලා ඇහිච්ච වෙලාවට ඒ නෝනට පොළොව පලාගෙන යන හිතේනවා තමන් පිළිබඳව. හැබැයි එතකොට ඒ නෝන ප්‍රමාද වෙලා වැඩි. මොකද එතකොට තවත් ටිකක් මේක ඇතුලේ වර්ධනය වෙලා ඒ නෝන අනිත් පැත්තට මාරු කළා. දැන් නම් අඬන එක නතර කරන්න පුළුවන්. උන්න උතන්ට අඬන එක නතර කරන්න බෑ. අඬ ඉන්න නිසා සමාධිය හැදෙනවා, සමාධිය කැඩෙනවා පින්නතුනි. ඒකයි මේ නෝනට පෙන්눔 කරා වූ ධර්මතාවය පින්නු. සතියනුත් නෙමෙයි පින්නතුනි මෙයාට පෙන්눔 කරේ, සමාධියනුයි පෙන්눔 කරේ. තනි අරමුණට කොටු වෙනවා. තනි අරමුණට කොටු වෙච්ච බව Taman දන්නේ නැහැ. අන්න එතකොට තනි අරමුණෙන් බැහැර වෙනවා. අරමුණු 100ක් එකතු කරලායි කතා කරන්න පින්නු.
අරමුණු 100ක් විතර එකතු වෙලයි කතා කරන්නේ. හැබැයි කතාවේ ප්‍රකාශනයේ තිබෙන්නේ තනි අරමුණකුයි. මම මුල්ලට ගියා. මම මුල්ලට ගියා. මගේ සීලය කැඩුනා. මම බුදු ගුණ මෙනෙහි කරා. මම කරා කියලා කියන්නේ ඒකයි පින්නතුනි. ඒකයි තනි අරමුණට කොටු වුණා නම් පින්නතුනි මම කරා නෙමෙයි කෙරුණා ඒ බව දැනගත්තා. කොහොමද දැනගත්තේ නෝනා? කොහොමද දැනගත්තේ? කොහොමද දැනගත්තේ කියලා නැවත නැවත ප්‍රශ්න කරන්න කියලා ඔන්න දුන්නා උපදේශය. මේ පින්නතුන්ට දැන් මේ තිබෙනා බණේ අති ගැඹුරු ධර්ම කරුණු රාශියක් ආව පින්නතුන් එළියට. මේවා එකක්වත් හොයන්න යන්න එපා. තමන් මෙතෙක්කල් භාවනා කරලා තියෙනවා නම් ඒ හරහා දැන් තමන්ට මේවා ඇතුළේ ක්‍රියාත්මක වෙලා තමන්ගේ සත්‍තිස් බෝධිපාක්ෂ ධර්මතා ඔන්න ඔය ආකාරයට වර්ධනය වෙලා එනවා ඇති. මොකද මේ වන විට මේන්න සතින්ද්‍රිය දේනෝණගේ සති සම්බොජ්ජංගේ පින්නතුනි සතින්ද්‍රිය නෙමෙයි සති සම්බොජ්ජංගේ මේ නෝණගේ මෙන්න මෙතනයි වැඩෙන්න පටන් ගත්තේ. නිසා ප්‍රඥාව බිඳුවේ හිටියේ නෝණා. නිසා ධම්මවිදේ සම්බොජ්ජංගේට මොන උදව්වක්වත් නැහැ නෝණගේ. නිසා ධම්මවිදේ සම්බොජ්ජංගයක් නැහැ. දැන් අන්න ධම්මවිදේ සම්බොජ්ජංගය අහුවෙයි එනකොට මීළඟ අවස්ථාවේදී මේ පින්නතුන් මෙවට මේ වගේ තත්ත්වයන් ලක්ෂ වාරයකට මුණ පාලා ඇති. නොදැනුවත්කම තුල ඒකට බණ ඇහුනේ නැහැ. මොකද ඒක තරම් ප්‍රමාණවත් තරම් තමන්ගේ කුසල් නැති නිසා දැන් මේ බණහරා තමන්ගේ අන්නේ කුසලයේ මොදුනාම මේ පින්නතුන් විශාල පිරිසකට දහස් ගානකට අතිරේක බණක් අද ලැබිලා ඇති පින්නතුනි. ඒ ලැබුණා වූ බණහරා මේ පින්නතුන් මෙන්න මේ ගමන යනවා. මේක වළක්වන්න පුළුවන් මාරෙක් මේ ලෝකේ මේ මොහොතේ ඉපදිලා නැහැ. තවත් අවුරුදු 2300කට නොඅඩු කාලයක් මොනව මාරෙක්වත් මේ தත්ත්වේ වළක්වන්න ඉපදින්නේ නැහැ. හැබැයි මේ භාවනාව කියන්නේ කල්පනා කිරීම නෙමෙයි. භාවනා කියන්නේ මෙන්න මේ ආකාරයට තමා තුළම අඳෝනාව නගන අවස්ථාව වෙනකොට අන්න භාවනාව වෙනස් වෙනවා කියන මෙන්න මේ භාවනාව තුළ මේ සංසාර බිය දැකීම Taman නොදැනුවත්ව ඇතිවන්නා වූ බියක් තමයි කියන එක අන්න ඒක තේරුම් බේරුම් කරගන්නයි මේ ගමන යන්නේ පින්නතුනේ. ඒකයි කායානුපස්සනාවේ මූලික අරමුණ. ඒ සඳහා මේ පින් ලැබෙන දුනා කාලය වැඩිපුර නම් විනාඩි 20ක පමණ කාලයක් ගත වෙලා තියෙන බවට තොරතුරු වාර්තා වන්නේ. හැබැයි ආරම්භයේදී විනාඩි කිහිපයක ප්‍රමාණයක් තිබෙන නිසා විනාඩි 15කට ආසන්න කාලයක් වැඩිපුර ලැබිලා තියෙන බවටයි ඊළඟ තොරතුරු වාර්තා වන්නේ. ඒ හරහා මේ පින්නතුන් සංසාරයෙන් ඈතර වීමේ මාර්ගය තුල මෙන්න මේ ආකාරයේ Tamanගේ ගමන යනවා. Taman ඉන්නා වූ ගෙදර ඉඳගෙන, Taman ඉන්නා වූ රටේ ඉඳගෙන, Taman ඉන්නා වූ කාර්යාලයේ ඉඳගෙන, Taman කරන්නා වූ කාර්ය තුලයි මේ වැඩේ කරන්නේ. කවුරුවත් අතිරේක කැපකිරීමක් කළා නැහැ. හැබැයි සංසාරයෙන් ඈතර වීමේ සෝතාපට්ටි මාර්ගය තුල Taman ඉන්නවා. සෝතාපට්ටි අංග තමාගේ ළඟ තියෙනවා. ඒ බව නැවත නැවත Taman දන්නවනම් ඒ දැන ගැනීම තුළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතා තමා තුළ වැඩෙන බව දැනගන්නවා පිණුදුනි. ඉදාට Tamanගේ බිය පහව යනවා. මොන බියද? සංසාර බිය නෙමෙයි. ඉදාවට පහළවන්නේ පිණුදුනි මේ අපාගත වීමේ බිය. අන්න සංසාර බිය දැනගත්තට පස්සේ පිණුදුනි පහළ වෙනව මොකද්ද? අපාගත වීමේ බිය නැති වෙන බව. අන්න ඒක සඳහා තමයි මේ පිණුදු යන්නේ. අපාගත වීමේ බිය තම ළඟ නැති වෙනවා. ඒ අනුව මරණයට බය නැහැ පිණුදුනි. මොකද එයා ඉන්නේ ධානය මට්ටමක් තුලයි. මේ ධානයේ සුඛයක් නෙමෙයි අදකින්නේ මේකේ වෙනස් වීමයි. ඒ අනුව එයා ඉන්නේ විදර්ශනා තුලයි. ඕක තමයි විදර්ශනා සමාධිය. අන්නේ විදර්ශනා සමාධිය ඒ නෝන තුල සිද්ධ වෙලා තියෙන ආකාරයේ නැවත නැවත Taman තුල සිද්ධ වුණා නැද්ද කියලා බලන්න පිණුදුනි. ඒ අරා මේ සියලු දෙනා වෙනුවෙන් මේ නිරෝධුණා වූ ධර්මතාවයන්ගේ නිමාවක් දකිනවා. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.